අදත් සුපුරුදු විදිහටම ලෝක පුවත් වාර්තාවයි ඔබ වෙත සමීප කරන්නේ. අද ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වුණු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 1843ක් දිනකදී වාර්තා වනවා. දැන් අඛණ්ඩව 6 වන දිනටත් මේ දහස ඉක්ම වූ ආසාදිතයින් දිගින් දිගටම වාර්තා වෙනවා. තාමත්ම ඛේදනීය තත්ත්වයක් 1843ක් කියන්නේ අපේ රෝහල් පද්ධතියට දරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගෙවුණු දින 6 ඇතුළතදී එකතු වුණු ප්‍රමාණය ගත්තාම දෛනිකව සුවවි පිටවන පිරිස මේකෙන් භාගයක්වත් නැහැ. එවිට අපේ රෝහල් පද්ධතිය කොයි තරම්නම් බරපතල තැනකට ගමන් කරනවාද යන්න අමුතුවෙන්ම කිව යුතු නැහැ කියන කාරණේ බොහොම පැහැදිලිවම ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ වෙලාවේ දේශපාලනික වශයෙන් පහර ගහන්නට එපා. අපි දැක්කා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපතිවරයාට යම් ආකාරයකින් දේශපාලනික වශයෙන් ප්‍රහාර එල්ල කරමින් පවතිනවා. ඇත්තටම ඔහු සත්‍ය පවසන්නේ පැහැදිලි ලෙසම අභියෝගාත්මක තැනක සිටින්නේ. විශාල දෛනික මරණ ප්‍රමාණයක් වාර්තා වනවා. සත්‍ය තොරතුරු අනාවරණ වන්නේ නැහැ. කොරෝනා මරණ දත්ත සැකසහිතයි. ඔහු බොහොම පැහැදිලි ප්‍රකාශයක් අද සිදු කරනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහත්මයා. ඒත් එක්කම ජනතාව තමන්ටම ලොක්ඩවුන් එකක් පවරාගත් ආකාරයක් අපට පෙනෙන්නට තිබෙනවා. අද බොහෝ තැන් බොහෝ මංමාවත් බොහෝ ජනාකීර්ණ ස්ථාන පාළුවට ගිහිලා නගර පාළුවට ගිහිලා බස් නැවතුම් පොළවල් හිස් වෙලා තියෙන ආකාරයක් අපට දැක ගන්නට ලැබුණා. ඒත් එක්කම තමයි අද දවසේදී තනින් තන වාර්තා වෙනවා සිහිසුන්ව ඇදවැටි මියගිය අවස්ථාවන් පිළිබඳ. ඉතින් මේ තත්ත්වයේ උඩ පවතින්නේ බරපතල තත්ත්වයක්. ඒ අතරතුර රජය ආයුර්වේද රෝහල් වලටද කොරෝනා ආසාදිතයින් ගෙන ප්‍රතිකාර කිරීම සඳහා අනුමැතිය ලබා දුන්නා. රඳවා තබා ගැනීමට අනුමැතිය ලබා දුන්නා. කෙසේ වෙතත් ධම්මික පැණිය සම්පූර්ණයෙන්ම සායනික පරීක්ෂණ අසමත් බව අද රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් දැනුම් දීමක් සිදු කර තිබුණා. ඔවුන් පාදක කරගෙන සිදු කරන ලද නියැදි පරීක්ෂණය තුළින් අසමත් වී ඇති බව මේ වන විට තහවුරු වුණා. ඉතින් කේන්තියක් එනවා. ඒ ගැන කතා කරන්න ගියාම ඒ හින්දා ඒ ගැන කතා නොකරෙමු. මේ රටේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යත් එක්ක මිනිස්සු පෝලිං ගස්වල බරපතල ඛේදවාචකයකට එක අරගෙන ගියා. ඒ තුලයි මේ සිදු වුණු සියලු විනාශයන් සිද්ධ වුණේ. ඒත් එක්කම එන්නත පිළිබඳ බලාපොරොත්තුවත් යම් ආකාරයෙන් ප්‍රශ්නාර්ථයක් එනවා. කොවිෂීල්ඩ් එන්නත නිෂ්පාදනය කරන සීරම් ආයතනයේ ප්‍රධානියා ඉන්දියාවෙන් යනවා එංගලන්තයට. එංගලන්තයේ ඉඳලා ඔහු මාධ්‍ය හමුවකට ඇවිත් කියනවා ඔහුට ලොකු බලපෑමක් ආවා. ඉහළ පුද්ගලයන් ඔහුට බලපෑම් කරා, තර්ජනය කරා. ඒ නිසා ඔහු මේ ආකාරයෙන් එංගලන්තයට එනවා. දැන් ඔහු උත්සාහ කරනවා රටින් පිට තැනක ඉඳලා වෙනත් රාජ්‍යයක සිට එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු වලට නියැලෙන්නට කියලා අද දවසේදී වාර්තා වෙද්දී මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ස්වයං නිරෝධායනයට ලක් වෙලා තියෙනවා. ඔහුගේ රියදුරා සහ ආරක්ෂක අංශයේ සමාජිකයෙකු ආසාදිත වෙලා හැබැයි ඔහුට කරන ද PCR පරීක්ෂණ වලින් ඔහු ආසාදිතයෙකු නොවන බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. මේ අතර ඔක්සිජන් මදි වුණොත් සිංගප්පූරුවෙන් ගෙන්වන්න රාජ්‍ය අවධානය යොමු වෙලා තියෙනවා කියලාත් වාර්තා කෙරෙද්දී අපි යනවා ඉන්දියාවට. මේ කරන ප්‍රවෘත්ති කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ මොන කෙහෙම් මලකටද ඉන්දියාවේව කියන්නේ කියලා මේවා තේරුම් ගන්න. මේ රටවල් වලට වෙලා තියෙන ප්‍රශ්න මේවා දැකලවත් අපි හරි මාවතකට එන්නට ඕනේ. ප්‍රංශයේ මේ වෙද්දී ඔක්සිජන් ජෙනරේටර්ස් 8ක් ඉන්දියාවට එවලා තියෙනවා. ඒත් එක්කම ඉතාලිය ඒ ආකාරයෙන්ම වැදගත් වුණු ඔක්සිජන් නිෂ්පාදනය සඳහා වුණු උපාංග එවලා තියෙනවා. පාකිස්තානයේ මේ වෙද්දී ඉන්දියාවට සහන සපයනවා. තවත් රාජ්‍යයන් බොහෝමයක් මේ වෙද්දී ඉන්දියාවට සහන සැලසෙමින් සිටින විටදී ඉන්දියාවේ දෙවනි දුම්රියත් පැමිණෙමින් පවතිනවා. මේ වෙද්දී ඔක්සිජන් රැගෙන ඉන්දියාවට මේ ඔක්සිජන් ඌනතාවය හා සම්බන්ධ කාරණයක් එක්ක දෙවනි දුම්රියත් එනවා. තුන්වෙනි දුම්රියත් පිටත් වීමට නියමිතයි කියලායි වාර්තා කරන්නේ. මේ ආකාරයෙන් දැවැන්ත වැඩපිළිවෙලක් මේ වෙද්දී ඉන්දියාවේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා. ඒත් එක්කම අද දවසේදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය තමයි මැතිවරණ ප්‍රතිඵලත් නිකුත් වෙන විට ಭಾರತೀಯ ජනතා පක්ෂයේ යම් ආකාරයෙන් අභියෝගාත්මක තැනකට පත් වෙලා තියෙනවා මෝදි පරිපාලනය. ඒත් එක්කම second oxygen express reaches දිල්ලියට පැමිණුණා දෙවන ඔක්සිජන් සහිත වුණු දුම්රිය. දැන් තුන්වෙනි එකත් පැමිණීමට නියමිතයි කියලායි වාර්තා කරන්නේ. කෙසේ වෙතත් ඔක්සිජන් ඉල්ලමින් බරපතල ආකාරයෙන් විවේචනවල නියැලුණු පාර්ශව අවසානයේදී රජයට දැඩි ලෙස විවේචන එල්ල කරමින් තමයි Tamanගේ මල සිරුරු අරගෙන ගිහින් තිබුණේ. ඔක්සිජන් බලාපොරොත්තුවෙන් බොහොම ඛේදනීය තත්ත්වයක් ඉන්දියාවේ අපි දැක්කා. ඒ හැමෝම අවසානයේදී චෝදනා කළේ රජයටයි. ඒ අවදානම දැනුම් දී තිබුණා. ඊට අදාළ ප්‍රතිචාර දැක්වීම සිදු කළේ නැහැ. හැබැයි අපේ රටේ ජනතාව එක්තරා ආකාරයකට හොඳයි ඉන්දියාවත් එක්ක සසඳනකොට කුම්භ මේලා වැනි ආගමික වතාවත් වල දැක්ක ඒ ඛේදවාචකය ආයේ කතා කරලා වැඩක් නැහැ. දේශපාලන රැලිවල මුඛාවරණ නැතුව හිටි පිරිස දැක්කම කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා ඒ අතින් බලනකොට ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් කියලා අපි කියන්නට පුළුවන්. අපි එතනින් පසු අවධානය යොමු කරනවා අද දවසේදී මැද පෙරදිග කලාපයේ පවතින තොරතුරු වලට මේ මොහොතේදී
මෙන්න කුවේට් රාජ්‍යය ගන්න සුවිශේෂී තීන්දුව తీරන employees to get full salaries for May without any deduction of the loan installment. ණයවාරික කැපීමකින් තොරව employeesලාට සේවය කරන්නන්ට සම්පූර්ණ වැටුප ලබා දෙන්නට කුවේට් පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. The salaries for the month of May will be disbursed to employees on time without deducting any consumer premium from the banks. බැංකුවලින් කිසිදු ආකාරයේ ණයවාරික කැපීමකින් තොරව මේ මැයි මාසයේ වැටුප සම්පූර්ණයෙන්ම කුවේට් රාජ්‍යයේ සේවකයන් සඳහා ලබා දෙනවා කියන ප්‍රවෘත්තිය අද දවසේදී සුවිශේෂී ප්‍රවෘත්තියක් විදිහට වාර්තා කරනවා. ඉතින් රටවල් එවැනි ආකාරයේ සහන ලබා දීම් සිදු කරනවා කියන්නේ ඉතින් විශේෂයි. මොකද ඔවුන්ගේ උත්සව සමය මේ උත්සව සමය පාදක කරගනිමින් මේ ක්‍රියාවලියේ නිරත වෙන්නේ සහ ඔවුන් යම් ආකාරයක ඇඳිරි නීති ප්‍රශ්නයක මේ වෙද්දී මුහුණ දෙමින් සිටින නිසා. Frontliners reward draws corn යනුවෙන් වාර්තා කරනවා. Non-deserving named in the list Kuwait city may the Kuwait government institutions were quick to justify their statement of the reward in the frontline workers. COVID ප්‍රශ්නයත් එක්ක ඉදිරි පෙළ තමන්ගේ ජීවිතය කැප කරමින් වැඩ කරන සෞඛ්‍ය සේවකීන්ට ගෞරව කිරීම කියන දේ හැම රටක්ම සිදු කළ යුතුයි. දේශපාලනික වශයෙන් තීන්දුව తీරන අරගෙන ඒවා වැරදුනාගින් පස්සේ සෞඛ්‍ය සේවකීන්ට ඒවා තල්ලු නොකර සෞඛ්‍ය සේවකීන් කරන කැපකිරීම අතිශයින්ම ගෞරවයට පාත්‍ර කර යුතුයි. ඒ නිසා කුවේට් රාජ්‍යයේ මේ විදි රිවෝඩ් ඩ්‍රෝ එකක් යනවා. ඒ කියන්නේ යම් ආකාරයක කුසපත් ඇදීමේ වැඩපිළිවෙලක් ෆ්‍රන්ට් ලයිනර්ස්ලාට ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකීන්ට ඉතා ඉහළ ප්‍රතිලාභ ලබා දීමේ අපේක්ෂාවෙන් ප්‍රශංසනීයයි මේ වැඩපිළිවෙල කියන දේ අපි බොහොම පැහැදිලිවම ප්‍රකාශ කරනවා. ඒත් එක්කම අද දවසේදී තවදුරටත් වාර්තා වෙනවා bill tackles real estate homes here 10 times average family income යනුවෙන් වාර්තා කරනවා. මේ වෙද්දී රියල් ස්ටේට් දේපල වෙළඳාම් සම්බන්ධ ක්‍රියාවලිය යම් ආකාරයක අභියෝගයකට පත් වෙමින් පවතිනවා. ඒ අභියෝගයට පත්වීම සම්බන්ධයෙන් එතක විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් කාරණා කිහිපයක් තිබෙනවා. 8 sites for expat worker cities to build in Ahmadi Jahara. Jahara ප්‍රදේශයේ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් sites 8ක් ඉදි කරන්නට බලාපොරොත්තු වෙනවා. The 8 sites devoted to establishing worker cities in Jahara and Al Ahmadi are now under the custody of the. මේ අනුව ඔවුන් වෙනුවෙන්ම වෙන් කරන ලද ප්‍රදේශයක් තමයි මෙහිදී ඉදි කිරීමට බලාපොරොත්තු වන්නේ. ඒ ඉතාමත් සුවිශේෂී තීරණයක් බවට පත්වනවා. යනු වාර්තා කර ඇති ආකාරයට මේ වන විට the head of the municipal council in Osama Al Obtali said the Kuwait municipality approval for the 8 worker city states will come up to the discussion at the first upcoming meeting. The Director General of the municipality, Engineer Ahmad Al Manufi, stated that the technical committee has approved the allocation of 5 sites of the establishment of the residential complex for expatriate works. යනු විදේශගත ශ්‍රමිකයන් සඳහා වෙන් කරන ලද වෙනමම පදිංචි වීම සඳහා ඉඩකඩ වෙන් කරන සයිට් එකක් තමයි. මේකට ඉංජිනේරුවන්ගේ අනුමැතිය ලැබිලා තියෙනවා. තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබා දීලා තියෙනවා. නිසා ඒක හොඳ දෙයක් බවට පත් වේවි. මොකද ශ්‍රී ලාංකේය විදේශගත ශ්‍රමිකයින්ටත් හොඳ තැනක් කුවේට් රාජ්‍යයේ තියෙනවා. ඒක ඉතාමත් පැහැදිලිව තියෙන්නට ඕනේ. ඒ නිසා ගෘහ සේවිකාවන් හෝ ගෘහ සේවකීන්ට නෙමෙයි විදේශගත ශ්‍රමිකයින් බොහෝ දෙනාටම මේ ඉතාමත්ම හොඳ පහසුකම් සැලසෙන ක්‍රියාවලියක් බවට පත් වෙයි. ඒත් එක්කම කුවේට් labor market faces severe shortage of workers. මේ වෙද්දී කුවේට් වල ශ්‍රම වෙළඳපොලේ බොහොම පැහැදිලි ශ්‍රම ඌනතාවක් පවතිනවා කියන කාරණයක් අද කියවෙනවා. ඒ ඉතාමත් සුවිශේෂී කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ඉතාමත්ම වැදගත් මේ වෙද්දී ශ්‍රමිකයින්ට හොඳ ඉල්ලුමක් කුවේට් රාජ්‍ය තුල මතු වෙමින් පවතිනවා කියන කාරණය. ඒත් එක්කම chairman of the Supreme Advisory Committee for the Conservation Pandemic, Dr. Khalid Al Jarala said the total curfew plan has been ruled out. The partial curfew led to the improvement of the epidemiological situation in the country. මේ පමුණුවා තිබෙන ඇඳිරි නීතිය තත්ත්වය බොහොම හොඳ ප්‍රවේශයක් ලබා දීලා තිබෙනවා. රට තුල වසංගතයම් අඩුවීමක් පෙන්눔 කර තිබෙනවා කියලායි වාර්තා කරන්නේ. ඒ නිසා උන් පෙන්වනවා vaccination dose එකත් ඉදිරියට අරගෙන යනකොට මේ වෙද්දී positive cases යම් ආකාරයෙන් අඩුවීමක් පෙන්눔 කර තිබෙනවා කියලායි වාර්තා කරන්නේ. ටිකේ the infection is high in the commercial housing areas. වාණිජමය නිවාස පවතින ප්‍රදේශවල ආසාදිතින්ගේ වැඩිවීමක් තියෙනවා. hospital and intensive care unit admissions rate is stable. ඒක සාවර මට්ටමින් පවතිනවා. 65% of the patients are expired. විදේශගත ශ්‍රමිකයන් 65% ආසාදිතින් බවට පත් වෙලා තියෙනවා. නමුත් ඉදිරියේදී lockdown එකකට යනවද නැද්ද කියන කාරණේ කියන්නේ නැහැ. total curfew plan ruled out වෙනුවෙන් වාර්තා කර තිබෙනවා කියලායි වාර්තා කර තිබෙන්නේ මේ මවතින තත්ත්වයක් එක්ක. කෙසේ වෙතත් සම්සාධනික තත්ත්වයක් පෙන්눔 කරමින් පවතිනවා වගේ කතාවක් තමයි මෙහිදී කියවෙමින් පවතින්නේ. travel officers losing key price in 90% workers lost jobs. මේ වෙද්දී travel office වල ticketing office වල 90%කට වැඩි පිරිසකට රැකියා අහිමි වෙලා තියෙන ඛේදනීය තත්ත්වයක් මේ වෙද්දී මතුවලා තියෙනවා. ඒ පැහැදිලිවම මේ වෙද්දී මේ කරන ලද ක්‍රියාවලියත් එක්ක. ඒත් එක්කම officers in Kuwait are still waiting for domestic workers from the Philippines. පිලිපීනයෙන් ගෘහ සේවිකාවන් එනතුරු තවදුරටත් කාර්යාලවල බලා සිටිනවා කියන ප්‍රවෘත්තියද අද දවසේදී වාර්තා කරනවා. අපි එතනින් පසු අවධානය යොමු කරමු
මේ වෙද්දී පවතින අනෙකුත් රාජ්‍යයන් වල තත්ත්වය පිළිබඳ ඕමානයට යන ඕමාන ඉන්වෙන්ටර් ෆයිල්ස් patent for vehicle safety system මේ වෙද්දී වාහන ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් වෙනුවෙන් ඕමානයේ නිෂ්පාදකයෙකු විසින් මේ වන විට අවධානය යොමු කළ ඊට අදාළ patent ලබා ගැනීමේ කටයුත්තක නියැලෙනවා. Designed to prevent road accident, provide urgent care to those involved in them. මේ අනුව රියානතුරු වළක්වා ගැනීම සඳහා ඉතාමත් වැදගත් පද්ධතියක් තමයි මේ නිෂ්පාදනය කරන්නේ. ඒත් එක්කම price of generic drugs reduction වෙන වාර්තා කර තිබෙනවා. මේ වෙද්දී නිෂ්පාදනය කරන ලබන ඖෂධවල මිල අඩු කිරීමක් පිළිබඳ ඕමානය තුල කතිකාවක් ඇති වෙලා තිබෙනවා. ඒ ඉතාමත්ම යහපත් තත්ත්වයක්. ඉතින් දවසින් දවස බඩු මිල ගණන් යනකොට අඩුවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම පිළිබඳත් ඉතාමත්ම සතුටු දනවන ප්‍රවෘත්තියක් බවට පත් වෙද්දී අපි සෞදියට අවධානය යොමු කරනවා. vaccinated Saudi citizens can travel abroad from May 17th. මේ 17 වනදා සිට සම්පූර්ණයෙන් එන්නත්කරණය කරන ලද සෞදි පුරවැසියන්ට රටවල් අතර ගමන් කිරීමේ හැකියාව ඇත. travel abroad විදේශගත වීම සඳහා ඉඩකඩ පවතිනවා කියන ප්‍රවෘත්තිය සතුටුදායකව අද දවසේදී වාර්තා කරනවා. ඒ අනුව ඉතාමත් හොඳ විදිහකට මේ වසංගත පාලනය කරොත් නියමිත සිස්ටම් එකකට අරගෙන ගියොත් නියමිත දැඩි නීති රීතිත් එක්ක අරගෙන ගියොත් මේ වගේ ජවසානයේදී සාර්ථකත්වයකට එන්න පුළුවන්. vaccinated Saudi citizen එන්නත්කරණය කරන ලද සෞදි පුරවැසියන්ට මැයි 17 වෙනිදා සිට සංචරණය කිරීම හැකි වෙදස් රටවල. Saudi Arabia ships 1 million copies of Quran to 29 countries. රටවල් 29කට සෞදි අරාබිය මිලියනයක් කුරානයන් කොපි ශුද්ධ වූ කුරාන වාර්තාවන් කියන්නේ පිටපත් මිලියනයක් රටවල් 29කට වේදා හැර තිබෙනවා කියන ප්‍රවෘත්තියත් අද දවසේදී වාර්තා කරද්දී අපි අවධානය යොමු කරනවා එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ පවතින තත්ත්වය පිළිබඳ. Abu Dhabi updates travel rules for vaccinated residents. මේ අනුව on the new protocol effective from tomorrow හෙට දවසේ සිට එන්නත්කරණය කරන ලද පාර්ශවයෙන් සඳහා අබුඩාබිය තමන්ගේ නිර්දේශ නිකුත් කර තිබෙනවා. අබුඩාබි updates travel rules ඒ නිසා සංචාරකින්ට දාලා නීති රීති ඔබට බලන්නට පුළුවන්. ඒක ඔබ ගිහින් බලන්න පුළුවන්. Gulf News වල සම්පූර්ණයෙන් වාර්තා කර තිබෙනවා. අබුඩාබි updates travel rules for vaccinated people යන එන්නත්කරණය කරන ලද අයටයි මේ කියන ආකාරයේ නව නිර්දේශයන් පැනවීම සිදු කර තිබෙන්නේ කියන ප්‍රවෘත්තියත් අද දවසේදී වාර්තා වෙද්දී අප අවධානය යොමු කරනවා ඉතාලියේ තත්ත්වය පිළිබඳව. more than 800 migrants rescued Mediterranean head to Italy. ඉතාලිය බලා පැමිණෙමින් සිටින සංක්‍රමණිකයන් 800ක් සහිත charity ship එකක් මේ වෙද්දී බේරා ගැනීමට හැකියාව ලැබිලා තිබෙනවා ඉතාලියට කියලා වාර්තා කර තිබෙනවා. Lampedusa වලදී තමයි මේක සිදුවන්නේ. 236 people while Coast Guard and Border Police brought 532 the Lampedusa යනුවෙන් වාර්තා කර තිබෙනවා. ඉතින් 800ක් මේ ආකාරයෙන් බේරාගෙන තිබෙනවා. A charity ship has sailed towards Italy Sicilian port with 236 people rescued in the Mediterranean from traffickers boats, while Italian Coast Guard and Border Police brought 532 others to the tiny island යනුවෙන් වාර්තා කරනවා. ඉතාමත් යහපත් ක්‍රියාවලියක් ජීවිත 800ක් බේරා ගැනීම කියන දේ වැදගත්ම කාරණයක් මේ මොහොතේ පවතින තත්ත්වයන් එක්ක. Lebanon Easter biscuit was symbolize crumbling economy. බිඳුණු ආර්ථිකයේ ඛේදවාචකයේ අපූර්වට පෙන්වනවා. Greek Orthodox Christian celebration Easter, the tradition of buying mammoth biscuit plays key role, but this year things are very different. The Lebanese take pride in this confection as well as Easter. They are made during Eid al-Fitr, the Ramadan, and Muslim and Druze enjoy the Eid al-Adha. මේ වෙද්දී ඔවුන් යම් යම් ආකාරයෙන් කෑම හදනවා. විශේෂයෙන්ම මාමූල් ෆෙස්ටිවල් එකේ ෆේවරිට්ම become too expensive for many families. මේ බිස්කට් එක කියන දේ හදන ඉතාමත්ම වැදගත්ම දෙයක්. ඒ බිස්කට් මාමූල් බිස්කට් එක සාමාන්‍ය ලෙබනන් වල ප්‍රචලිතයි. හැබැයි අද වන විට ඒකවත් හදාගන්න බැරි තරම් ඛේදනීය තැනකට මේ වසංගතයත් එක්ක ලෙබනනේ කඩා වැටී තිබෙනවා කියන ඛේදනීය ප්‍රවෘත්තියයි මේ වන විට වාර්තා කර තිබෙන්නේ. ලෝක පුවත් අහන්න subscribe කරන්න, නිරන්තරයෙන් ඔබ වෙත තොරතුරු ගෙනෙන්නට අප සූදානම්.